සුබ දවසක් සියලු දෙනාටම ව්‍යාපාර අධ්‍යයනයේ හතරවෙනි පාඩම ව්‍යාපාර සංවිධාන පළවෙනි වීඩියෝ එක මේ විදියට ආරම්භ කරනවා. හතරවෙනි පාඩම සඳහා වීඩියෝ දෙකක් සිදු කරනවා. එහි පළවෙනි එක තමයි මේ විදියට ආරම්භ කරන්නේ. අපි බලමු මොනවාද මේ ව්‍යාපාර සංවිධාන කියන්නේ කියන එක. ව්‍යාපාර සංවිධාන බලන්න පොදු අරමුණක් ඉටු කර ගැනීම සඳහා ඒකරාශී වී සිටින පුද්ගල කණ්ඩායමකින් සැදුම්ලත් සමාජ ඒකකයක් අපි කියනවා සංවිධානයක් කියලා. මොනවා හරි පොදු අරමුණක් ඉටු කරගන්න ඒ ප්‍රදේශයේ ඉන්න මිනිස්සු එකිනෙකට එකතු වෙලා නැත්නම් ඒ රටේ ඉන්න මිනිස්සු එකිනෙකට එකතු වෙලා හරි බිහි කරගන්නා කණ්ඩායමක් අපි කියනවා සංවිධානයක් කියන එක. උදාහරණයක් විදිහට බලන්න පාසල, පන්සල, පල්ලිය, වෙළඳසැල වගේ දේවල් අපිට සංවිධාන ගණයට අන්තර්ගත කරන්න පුළුවන්. විධිමත් සංවිධානයක දැකිය හැකි පොදු ලක්ෂණ කිහිපයක් තියෙනවා. විධිමත් සංවිධානයක් වුණාම මේ සංවිධානයේ දකින්න පුළුවන් පොදු ලක්ෂණයන් තියෙනවා. මොනවද බලන්න? අරමුණක් තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම ඒ සංවිධානයේට අරමුණක් තියෙන්න ඕනේ. පුද්ගලයන් ඉන්න ඕනේ. අනිවාර්යයෙන්ම පුද්ගලයන් සිටිය යුතුයි. ඊට පස්සේ සංවිධාන ව්‍යුහයක් පවතින්න ඕනේ. සංවිධානයේ සැකැස්ම ඉහළ ඉඳලා පහළට කොහොමද ගලාගෙන යන්නේ? බලන්න දැන් මෙතන කියනවා ලාභ ඉපයීම හෝ සමාජ සුබසාධනයේ අරමුණු කරගෙන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම, බෙදා හැරීම, අලෙවි කිරීමේ නිරත ව්‍යවසායකයන් ව්‍යාපාර සංවිධාන කියලා කියනවා. එහෙනම් ව්‍යාපාර සංවිධානයක සිදුවෙන ප්‍රධානම ක්‍රියාදාමය තමයි බලන්න ලාභ ඉපයීම හෝ සමාජ සුබසාධනය. ලාභ ඉපයීම. ලාභ ඉපයීම කියන එකේ අදහස ව්‍යාපාර කටයුතු සිදු කරනකොට භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරලා ඒ බිහි කරන නිෂ්පාදන වලින් ලාභ ඉපයීම අරමුණු කරගන්නවා. නැත්නම් ලාභ උපයන්නේ නැතුව සමාජ සුබසාධනයේ විතරක් පදනම් කරගෙන කටයුතු කරනවා. හරි. ඒ මොන ආකාරයට හරි ලාභ ඉපයීම හරි නැත්නම් ලාභ උපයන්නේ නැතුව හරි මෙන්න මේ විදිහට භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනවා නම් බෙදා හැරීම සිදු කරනවා නම් අලෙවි කිරීම සිදු කරනවා නම් හරි අපි ඒ සංවිධාන හඳුන්වනවා මොන සංවිධාන කියලාද? ව්‍යාපාර සංවිධාන කියලා. මතක තියාගන්න. එතකොට ව්‍යාපාර සංවිධාන කියලා කියන්නේ ලාභ ඉපයීමට හරි නැත්නම් ලාභ උපයන්නේ නැතුව හරි ඒ කියන්නේ සමාජ සුබසාධනයේ පදනම් කරගෙන හරි භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම, බෙදා හැරීම, අලෙවි කරන ව්‍යවසායකයන් අපි කියනවා ව්‍යාපාර සංවිධාන කියලා. බලන්න ඊට පස්සේ ව්‍යාපාර සංවිධාන වර්ගීකරණය. ව්‍යාපාර සංවිධාන කියන එක අපි දැන් කතා කරා. මොනවද ව්‍යාපාර සංවිධාන කිව්වේ? ලාභ උපයන්න හරි නැත්නම් සමාජ සුබසාධනයේ පදනම් කරගෙන හරි භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනවා, බෙදා හරිනවා, අලෙවි කරනවා. ඒ සැදුම්ලත් ඒකකයක් අපි කියනවා ව්‍යාපාර සංවිධානය. අපිට ව්‍යාපාර සංවිධාන වර්ග කරන්න පුළුවන් හිමිකාරීත්වය අනුව. බලන්න හිමිකාරීත්වය අනුව ව්‍යාපාර වර්ග කරනකොට පෞද්ගලික අංශයේ ව්‍යාපාර, රාජ්‍ය අංශයේ ව්‍යාපාර වශයෙන් ව්‍යාපාර අපිට වර්ග කරන්න පුළුවන්. ඒ කියන්නේ පෞද්ගලික අංශයට අයිති ව්‍යාපාර තියෙනවා, රජයට අයිති ව්‍යාපාර තියෙනවා. එතකොට පෞද්ගලික අංශයට අයිතිද රජයට අයිතිද කියලා අපිට මේ ව්‍යාපාර සංවිධාන හිමිකාරීත්වය අනුව වර්ග කරන්න පුළුවන්. පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධාන බලන්න. පෞද්ගලික අංශයට අයත් ව්‍යාපාර සංවිධාන. කේවලස්සාමි ව්‍යාපාරය කියන්නේ එක පුද්ගලයෙක්, එක අයිතිකරුවෙක් විතරක් ඉන්න ව්‍යාපාර. හවුල් ව්‍යාපාර. අයිතිකරුවෝ දෙන්නයි 20යි අතර ඉන්න ව්‍යාපාර. ඊට පස්සේ සංස්ථාපිත සමාගම්. ඊට පස්සේ සමූපකාර. අන්න ඒ වගේ පෞද්ගලික අංශයට අයිති ව්‍යාපාර අපිට දක්වන්න පුළුවන්.
ඊට පස්සේ රාජ්‍ය අංශයේ ව්‍යාපාර සංවිධාන. ඒ කියන්නේ රාජ්‍ය අංශය තුල ක්‍රියාත්මක වන්නා වූ ව්‍යාපාර සංවිධාන අපිට මේ විදිහට වර්ග කරන්න පුළුවන්. බලන්න. මධ්‍යම රජයේ යටතේ පවතින ව්‍යාපාර. මොනවාද? දෙපාර්තමේන්තු තියෙනවා, සංස්ථා තියෙනවා, රාජ්‍ය සමාගම් තියෙනවා. එතකොට ඒවා තියෙන්නේ මධ්‍යම රජයේ යටතේ. පළාත් සභා යටතේ පවතින ව්‍යාපාර තියෙනවා, පළාත් පාලන ආයතන යටතේ පවතින ව්‍යාපාර තියෙනවා. අන්න ඒ විදිහට අපිට රාජ්‍ය අංශයේ ව්‍යාපාර වර්ග කරන්න පුළුවන්. එතකොට මධ්‍යම රජය කියලා කියන්නේ පාර්ලිමේන්තුව ප්‍රමුඛ ඒ කැබිනට් මණ්ඩලය මෙහෙවන හරි රජයේ යටතේ ව්‍යාපාර තියෙනවා දෙපාර්තමේන්තු සංස්ථා සමාගම් විදියට. ඊට අපි දන්නවා ලංකාවේ පළාත් 9ට පළාත් සභා 9ක් පවතිනවා. ඒ පළාත් සභා 9ට අදාළ ව්‍යාපාර පවතිනවා. ඒ වගේම සෑම නගරයකම නගර සභාවක් නැත්නම් මහනගර සභාවක් නැත්නම් ප්‍රාදේශීය සභාවක් තියෙනවා. ඒවා තමයි මේ පළාත් පාලන ආයතන කියලා කියන්නේ. ඒ පළාත් පාලන ආයතන යටතේ තියෙන ව්‍යාපාර අපිට දකින්න පුළුවන්. අපි පටන් ගන්නවා ව්‍යාපාර සංවිධානවල පළවෙනි ව්‍යාපාර වර්ගය. ඒක අපි කියනවා කේවලස්සාමි ව්‍යාපාරය. කියන්නේ එක අයිතිකරුවෙක් විතරයි මේ ව්‍යාපාර සංවිධානයේ ඉන්නේ. බලන්න. හිමිකාරීත්වය තනි පුද්ගලයෙකු සතු වන ව්‍යාපාර කේවලස්සාමි ව්‍යාපාර. ඒ කියන්නේ මේ ව්‍යාපාරයේ අයිති එක පුද්ගලයෙක්ට විතරයි. එතකොට එහෙම තියෙන ව්‍යාපාර අපි කියනවා කේවලස්සාමි ව්‍යාපාර. බලන්න. මෙතන දාලා තියෙන උදාහරණ චනුලි සුපර් සෙන්ටර් දසත පොත්හල ඉමල්කා සැලුන් ඔන්න ඔය විදිහට එක පුද්ගලයෙක් විතරක් සිදු කරන ව්‍යාපාර අපි කියනවා කේවලස්සාමි ව්‍යාපාරයක් කියලා. අපිට පහත සඳහන් විශේෂ ලක්ෂණ කේවලස්සාමි ව්‍යාපාරයක දකින්න පුළුවන්. බලන්න කේවලස්සාමි ව්‍යාපාරයක තියෙන ලක්ෂණයන් මෙන්න මේ විදිහට. අයිතිකරු විසින් තනිව ප්‍රාග්ධනයේ සපයා ගැනීම. ඒ කියන්නේ අයිතිකරු ගාව තියෙන සල්ලි තමයි ව්‍යාපාරයට යොදවන්නේ. කළමනාකරන තීරණ ගනු ලබනුයේ අයිතිකරු විසින්. ඒ කියන්නේ ආර්ථික ව්‍යාපාරයේ සිදු කරන්න ඕන විවිධ කටයුතු පිළිබඳ උපාය මාර්ග කටයුතු පිළිබඳව තීරණය කරන්නේ අයිතිකරුමයි. අයිතිකරුගේ අසීමිත වගකීම. අසීමිත වගකීම කියන්නේ අයිතිකරු ව්‍යාපාර කටයුත්ත කරනකොට මොනහරි ගැටලුකාරී තත්ත්වයක් ඇති වුණොත් අයිතිකරුගේ පෞද්ගලික දේපල පවා විකුණලා අනිවාර්යයෙන්ම වන්දි ගෙවන්න සිදු වෙනවා. ඒකයි අසීමිත වගකීම කියන්නේ. ව්‍යාපාරයට නෛතික පුද්ගල භාවයක් නැහැ. ව්‍යාපාරයට නෛතික පුද්ගල භාවයක් නැහැ කියන එකේ අදහස බැරි වෙලාවකත් ව්‍යාපාරයට විරුද්ධව නඩුවක් දැම්මොත් එහෙම අනිවාර්යයෙන්ම අයිතිකරු ව්‍යාපාරයෙන් ව්‍යාපාරය වෙනුවෙන් නියෝජනය කරන්න උසාවිය යන්නම වෙනවා. අයිතිකරුට උසාවිය ඉදිරියේ පෙනී ඉන්නම සිදු වෙනවා. නෛතික පුද්ගල භාවයක් නැති වුණා. නෛතික පුද්ගල භාවයක් තියෙනකොට අයිතිකරු යන්න ඕනේ ව්‍යාපාරයේ නීතිඥ මහත්තයට පුළුවන් හරි ව්‍යාපාරයේ නම වෙනුවෙන් කතා කරන්න නෛතික පුද්ගල භාවයක් තියෙනවා. හැබැයි නෛතික පුද්ගල භාවයක් නැති වුණාම එහෙම බෑ. අනිවාර්යයෙන්ම අයිතිකරු යන්නම ඕනේ උසාවියට. ලියාපදිංචිය අනිවාර්යයි නෑ. හැබැයි අපි කියනවා අයිතිකරුගේ සම්පූර්ණ නමින් හැර වෙන නමකින් පවත්වාගෙන යනවා නම් ව්‍යාපාර නාම ආඥා පනත යටතේ අනිවාර්යයෙන්ම ලියාපදිංචි කරන්න ඕනේ. හරි. හැබැයි ලියාපදිංචිය අනිවාර්යම නෑ. ලියාපදිංචිය අනිවාර්ය වෙන්නේ අයිතිකරුගේ සම්පූර්ණ නමින් හැර වෙන නමකින් පවත්වාගෙන යනවා නම් තමයි. ලාභ හෝ අලාභ තනිව භුක්ති විඳින්න පුළුවන්. ඒ කියන්නේ ලාභ තනියම භුක්ති විඳින්න වෙනවා. අලාභ නම් තනිව විඳ දරා ගන්න වෙනවා. ඇයි එක්කෙනානේ ඉන්නේ? අවදානමට තනිව මුහුණ දෙන්න වෙනවා. මොන හරි අවදානමක් තියෙනවා නම් අයිතිකරුට තනියම තමයි මුහුණ දෙන්න වෙන්නේ. එයා විතරනේ ව්‍යාපාරයේ අයිතිකරුවෙක් ඉන්නේ. අකණ්ඩ පැවැත්මක් නැහැ. බැරි වෙලාවකවත් අයිතිකරු මිය ගියොත් එහෙම සම්පූර්ණ ව්‍යාපාරයම වැසී යනවා. ගිණුම් තැබීම අනිවාර්ය නෑ මේ ව්‍යාපාරවල. ව්‍යාපාරයේ නමින් බදු ගෙවීමක් සිදු වෙන්නේ නැහැ. අයිතිකරුගේ නමින් තමයි බදු ගෙවන්න සිදු වෙන්නේ සිදු වෙනවා නම්. නැත්නම් ව්‍යාපාරයේ නමින් බදු ගෙවන්න අවශ්‍ය නැහැ. කේවලස්සාමි ව්‍යාපාරවල දැකිය හැකි වාසි මොනවද බලන්න තියෙන වාසි? පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන් ඕනෑම එක්කෙනෙක්ට ඔයාට මට වුණත් ඉක්මනින් මේ කේවලස්සාමි තනි පුද්ගල ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුළුවන් ඕනම ව්‍යාපාර කටයුත්තක්. එක්ක සැලුන් එකක් නැත්නම් පළතුරු විකුණනවා නැත්නම් පොත් විකුණනවා මොන හරි එකක්.
සියලු ලාභ අයිතිකරු සතුයි. ඇයි බෙදෙන්නේ නැහනේ? එක්කෙනානේ ඉන්නේ ඔක්කොම ලාභ එක අයිතිකරුට. ස්වාධීන තීරණ ගන්න පුළුවන්. කවුරුත් බලපෑම් කරන්නේ නැහනේ. තනිව තීරණ ගන්න පුළුවන්. බලපවත්වනු ලබන නීති රීති හා රෙගුලාසි අවමයි. කවුරුත් නැහැ බලපෑම් කරන්න. Tamanට කැමති විදිහට කටයුතු කරන්න පුළුවන්. ව්‍යාපාරික තොරතුරු වල රහස්‍යභාවය ආරක්ෂා වෙනවා. ඇයි අයිතිකරු විතරනේ දැනගෙන ඉන්නේ? වෙන අයිතිකරුවෝ නැහනේ. එක්කෙනානේ ඉන්නේ. ඒක නිසා රහස්‍යභාවය ආරක්ෂා වෙනවා. ව්‍යාපාරය පහසුවෙන් අවසන් කළ හැකි වීම. ඕන්නම් ව්‍යාපාරයේ වහලා දාලා නිකන් ඉන්න පුළුවන්. කවුරුත් බලපෑම් කරන්නේ නැහැ. ගනුදෙනුකරුවන් සමග ඍජු සම්බන්ධතා පවත්වාගෙන යන්න පුළුවන්. අයිතිකරු වශයෙන් ගනුදෙනුකරුවන් සමග ඍජුව මුහුණට මුහුණ සම්බන්ධ වෙලා සම්බන්ධතා පවත්වාගෙන යන්න පුළුවන්. පාලනය කරන්න පහසුයි. ලොකු පිරිසක් නැති නිසා අයිතිකාරයෝ විදිහට Tamanට ඕන විදිහට පාලනය කරගන්න පුළුවන්. ඒවා තමයි තනිපුද්ගල ව්‍යාපාරයක් නැත්නම් කේවල ස්වාමි ව්‍යාපාරයක වාසි වෙන්නේ. අපි වාසි කතා කරා වගේම කේවලස්වාමි ව්‍යාපාරයක පවතින සීමාවන්. බලන්න කේවලස්වාමි ව්‍යාපාරයක පවතින සීමාවන් මොනවද? මේකේ දක්වලා තියෙනවා සීමා. සීමා කියන්නේ අපිට කියන්න පුළුවන් අවාසි විදිහට. මොනවද බලන්න? අයිතිකරුගේ අසීමිත වගකීම. අයිතිකරුගේ අසීමිත වගකීම කියන එක මම කලිනුත් පැහැදිලි කරා. බැරි වෙලාවකත් ව්‍යාපාර කටයුත්ත කරගෙන යනකොට මොන හරි ගැටලුකාරී තත්ත්වයක් ඇති වුණොත් හදිස්සියේ ව්‍යාපාරයේ භාණ්ඩයක් පාරිභෝජනය කරලා පාරිභෝගිකයෙකු මිය ගියොත් අනිවාර්යෙන්ම අයිතිකරුගේ පෞද්ගලික දේපල පවා විකුණලා වන්දි ගෙවන්න වෙනවා. හරි, ඒක අසීමිත වගකීම. ප්‍රාග්ධනයේ සපයා ගැනීමේ දුෂ්කරතා මතුවීම. ඇයි එක අයිතිකරුනේ ඉන්නේ? එතකොට එයාට තියෙන මුදල් ප්‍රමාණයට තමයි ව්‍යාපාරයට මුදල් යොදවන්න පුළුවන්. එතකොට බැංකුව වලින් උනත් ණය දෙන්න මැලිකමක් දක්වනවා. ඇයි අඛණ්ඩ පැවැත්මක් නැහැනේ. ණය ගත්තට පස්සේ අයිතිකාරයා මැරුණොත් එහෙම ණය සම්බන්ධව ගැටලුවක් තියෙනවා. එතකොට ප්‍රාග්ධනයේ සපයා ගන්න දුෂ්කරයි. අයිතිකරු විසින්ම තීරණ ගනු ලබන නිසා ඒවා අසාර්ථක වෙන්න පුළුවන්. අයිතිකරුගේ අභිමතයටනේ තීරණ ගන්න. එතකොට යම් අවස්ථාවලදී කාගෙන්වත් අදහස් යෝජනා නැතුව අයිතිකරුට ඕන විදියට තීරණ ගන්නකොට ඒවා සාර්ථක වෙන්න පුළුවන්. නෛතික පුද්ගල භාවයක් නැහැ. මම අර කලිනුත් පැහැදිලි කරා නෛතික පුද්ගල භාවයක් නැති වුණාම නඩුවක් දැම්මට පස්සේ අනිවාර්යයෙන්ම අයිතිකරුට ව්‍යාපාරය වෙනුවෙන් උසාවියේ විත්ති කූඩුවට නගින්න වෙනවා. අකණ්ඩ පැවැත්මක් නොමැතිවීම. අයිතිකරු මිය ගියොත් ව්‍යාපාරයේ වැහිලා යනවා. ව්‍යාපාරයේ පුළුල් වන විට කළමනාකරණය අපහසුයි. ඇයි එක අයිතිකරුනේ ඉන්නේ? එතකොට ව්‍යාපාරයේ මහා පරිමාණ වෙනකොට ඒක කළමනාකරණය කරන්න අපහසු වෙනවා. අලාභ තනිව භුක්ති විඳීමට සිදු වෙනවා. අලාභයක් ලැබුවොත් ලාභ ලබනකොට හොඳයි වගේම තමයි අලාභ ලැබුවොත් තනිව විඳ දරා ගැනීමට සිදු වෙනවා. ඒක කේවල සාමි ව්‍යාපාරයක අවාසියක් විදිහට අපිට දක්වන්න පුළුවන්. බලන්න පුතා ඊට පස්සේ තියෙනවා කේවලස්වාමි ව්‍යාපාරයක ලියාපදිංචිය පිළිබඳව. මේවා දැනගෙන ඉන්න ඕනේ. විභාගෙදී අහනවා. ප්‍රායෝගික ලෝකේ වුණත් ඔයා මොන හරි ව්‍යාපාර කටයුත්තක් කරන්න යනවා නම් කේවලස්වාමි ව්‍යාපාරයක්, ඒ කියන්නේ ඔයාගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරනවා නම් ඒකේ ලියාපදිංචිය පිළිබඳව ඔයා දැනගෙන ඉන්න ඕනේ. බලන්න. කේවලස්වාමි ව්‍යාපාරයක් එහි අයිතිකරුගේ සම්පූර්ණ නමින් හැර මේවා හොඳට මතක තියාගන්න පුතා. කේවලස්වාමි ව්‍යාපාරයක් අයිතිකරුගේ සම්පූර්ණ නමින් අයිතිකරුගේ සම්පූර්ණ නමින් පවත්වාගෙන යනවා නම් ලියාපදිංචි කරන්න ඕනේ නැහැ. හැබැයි අයිතිකරුගේ සම්පූර්ණ නමින් හැර වෙනත් නමකින් පවත්වාගෙන යන්නේ නම් 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥා පනත. පුතා හොඳට මතක තියාගන්න මේ පනත මේවා විභාගෙදී අහනවා. ඒ පනත යටතේ හරි පනත පදනම් කොටගෙන හරි ව්‍යාපාරයේ අයත් පළාත් සභාවේ ව්‍යාපාර නාම ප්‍රඥප්තිය අනුව පළාත් ව්‍යාපාර නාම රෙජිස්ට්‍රාර් වෙත ලියාපදිංචි කළ යුතුය. ප්‍රායෝගිකව මෙම ලියාපදිංචිය අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සිදු කරගන්න පුළුවන්. හොඳට මතක තියාගන්න. ඔයාගේ ව්‍යාපාරයක් රෙජිස්ටර් කරන්න, ඒ කියන්නේ ලියාපදිංචි කරන්න යනවා නම් ඔයාට පුළුවන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා ලියාපදිංචි කරන්න. හැබැයි ඔයාගේ ව්‍යාපාරයේ ඔයාගේ සම්පූර්ණ නමින් පවත්වාගෙන යනවා නම් එහෙම රෙජිස්ටර් කරන්න ලියාපදිංචි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ බලන්න පුතා මේකේ දක්වලා තියෙනවා
එසේ ලියාපදිංචි කරන්නේ නම් පහත ක්‍රියාපටිපාටි අනුගමනය කරන්න ඕනේ. කේවලස්වාමි ව්‍යාපාරයක් ලියාපදිංචි කරනවා නම් පහත ක්‍රියාපටිපාටි අනුගමනය කරන්න ඕනේ. බලන්න. ව්‍යාපාරය ආරම්භ කිරීමට අපේක්ෂා කරනු ලබන ප්‍රදේශීය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කේවලස්වාමි ව්‍යාපාර නාමයක් ලියාපදිංචි කිරීම සඳහා වූ ඉල්ලුම් පත්‍රය ගන්න ඕනේ. ඔයා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා එතනින් ඔයා ඉල්ලනවා මට කේවලස්වාමි ව්‍යාපාර නාමයක් ලියාපදිංචි කිරීමේ අයදුම් පත්‍රය දෙන්න කියලා. අදාළ ප්‍රදේශයේ ග්‍රාම සේවා වසමේ ඔයාගේ ව්‍යාපාරයේ පිටන ග්‍රාම සේවා වසමේ ග්‍රාම නිලධාරීන්ගේ ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම සඳහා වූ වාර්තාව ලබා ගන්න ඕනේ. ග්‍රාම නිලධාරී සහතික කළ වාර්තාව සහ සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රය ලියාපදිංචියට අදාළ ගාස්තුද සමග ප්‍රාදේශීය ලේකම්ට බාර දෙන්න ඕන. එතකොට අර ඉහත කතා කරපු ආකෘති දෙකත් එක්ක ගාස්තු ගෙවලා ප්‍රාදේශීය ලේකම්ට බාර දෙන්න. ප්‍රාදේශීය ලේකම් විසින් ඉහත කරුණු සලකා බැලීමෙන් අනතුරුව ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීමේ සහතිකය නිකුත් කරනවා. මේ විදිහට තමයි කේවලස්වාමි ව්‍යාපාරයක් ලියාපදිංචි කරනවා නම් ලියාපදිංචි කරන්නේ. ඒක හොඳට මතක තියාගන්න පුතා. කේවලස්වාමි ව්‍යාපාර අවසන් කරාට පස්සේ අපි එනවා හවුල් ව්‍යාපාරවලට. මොනවද පුතා මේ හවුල් ව්‍යාපාර කියලා කියන්නේ? දැන් අපිට හවුල් කියන වචනේම අදහස තමයි මේකේ අයිතිකරුවෝ අවමය දෙන්නයි උපරිම ඉන්න පුළුවන් 20යි. එතකොට අයිතිකරුවෝ දෙන්නෙක් ඒ වගේම උපරිම 20ක් සහිතව ක්‍රියාත්මක වන ව්‍යාපාර අපිට දක්වන්න පුළුවන් හවුල් ව්‍යාපාර ගණයට. බලන්න පුතා මෙතන කියනවා 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ හවුල් ව්‍යාපාරයක් පහත පරිදි නිර්වචනය කරලා තියෙනවා. හරි. පුතා එතකොට හවුල් ව්‍යාපාර වලට පනතක් තියෙනවා 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත කියලා. එතකොට මේ පනතට අනුව හවුල් ව්‍යාපාරයක් පහත ආකාරයට නිර්වචනය කරලා තියෙනවා. බලන්න කොහොමද කියන්නේ? ලාභ ඉපයීමේ අරමුණින් ව්‍යාපාරයක් පවත්වාගෙන යන පුද්ගලයන් අතර පවත්නා සම්බන්ධය හවුල් ව්‍යාපාරයක් කියලා කියනවා. ඒ කියන්නේ ලාභ ඉපයීමේ අරමුණින් ව්‍යාපාරයක් පවත්වාගෙන යන පුද්ගලයන් අතර පවත්නා සම්බන්ධය පුද්ගලයින් අතර පවත්නා සම්බන්ධය හවුල් ව්‍යාපාරයක් කියලා කියනවා. එතකොට පුද්ගලයෝ 4-5 දෙනෙක් එකතු වෙලා උපරිම 20යි ඉන්න පුළුවන්. 4-5 දෙනෙක් උනත් එකතු වෙලා හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරගෙන කටයුතු කරගෙන යන්න පුළුවන්. ඉහත නිර්වචනයට අනුව හවුල් ව්‍යාපාරයක ලක්ෂණ මොනවද බලන්න? ලාභ ඉපයීමේ අරමුණක් තියෙන්න ඕනේ. ව්‍යාපාර කටයුත්තක් පැවතීම, පුද්ගලයන් සිටීම, අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක්, එකඟතාවයක් තිබීම. උදාහරණ දක්වලා තියෙනවා පුතා. ගුණවර්ධන සහ පුත්‍රයෝ, දොන් කරෝලිස් සහ පුත්‍රයෝ. එතකොට මේවා ඔය හවුල් ව්‍යාපාර ගණයට අපිට අන්තර්ගත කරන්න පුළුවන්. එතකොට මේ හවුල් ව්‍යාපාරවල ලක්ෂණ මේවා මතක තියාගන්න පුතා. මේවා විභාගෙදී අහනවා. හවුල් ව්‍යාපාරයකට සුවිශේෂී වූ ලක්ෂණ කීපයක්. ඒ කියන්නේ හවුල් ව්‍යාපාරයකටම ආවේනික වූ ලක්ෂණ කීපයක් තියෙනවා. බලන්න. හවුල්කරුවන් අවම සංඛ්‍යාව දෙදෙනයි උපරිම සංඛ්‍යාව කීයද පුතා? 20යි. මම අර ඉස්සෙල්ලා පැහැදිලි කරපු විදිහට. හවුල්කරුවන් අතර ගිවිසුමක් පැවතිය යුතු වීම. ඒ ගිවිසුම ලිඛිතව තියෙන්න පුළුවන් නැත්නම් වාචිකව නැත්නම් ව්‍යංගයෙන් ඒ විදිහට තියෙන්න පුළුවන්. ලාභ බෙදා ගැනීම සඳහා වූ යම් එකඟතාවයක් දැක්විය හැකි වීම. හවුල් ව්‍යාපාරයේ ලාභය කොහොමද බෙදෙන්නේ කියන එක පිළිබඳව ඒගොල්ලන්ට කතා කරලා සාකච්ඡා කරලා තීරණය කරන්න පුළුවන්. සෑම හවුල්කරුවෙකුටම තමා හා සෙසු හවුල්කරුවන්ගේ නියෝජිතයෙකු හා ප්‍රධානියෙකු වශයෙන් සැලකීම. ඒ කියන්නේ සෑම හවුල්කරුවෙක්ම හවුල්කරුවෝ 4 දෙනෙක් ඉන්නවා නම් ඒ 4 දෙනාට අන්‍යෝන්‍ය නියෝජකත්වයෙන් ඒ කියන්නේ එක්කෙනෙක් මොන හරි කටයුත්තක් කරොත් අනිත් අයටත් ඒක බලපානවා. මතක තියාගන්න. එක්කෙනෙක් ව්‍යාපාරයේ සම්බන්ධව වැරද්දක් කරොත් අපි හිතමු හවුල්කරුවෝ 5 දෙනෙක් ඉන්නවා කියලා. ඒ 5 දෙනාගෙන් එක්කෙනෙක් මොන හරි හවුල් ව්‍යාපාරයේ තුල මොන හරි වැරද්දක් කරොත් ඒ කියන්නේ පාරිභෝගිකයට මොන හරි වැරද්දක් කරොත් අනිත් හවුල්කරුවොත් ඒ සඳහා වග කියන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඒක තමයි මේ අන්‍යෝන්‍ය නියෝජකත්වය කියන්නේ. කිසියම් ව්‍යාපාර කටයුත්තක් පවතින්න ඕනේ. මෙන්න මේවා තමයි පුතා හවුල් ව්‍යාපාරයකට අදාළ සුවිශේෂී ලක්ෂණ විදිහට අපිට දක්වන්න පුළුවන්. හවුල් ගිවිසුම මොකද්ද බලන්න පුතා හවුල් ගිවිසුම කියන්නේ?
හවුල් ව්‍යාපාරයේ කටයුතු ආරම්භ කොට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් හවුල්කරුවන් අතර ඇති කරගනු ලබන එකඟතාවය හවුල් ගිවිසුම කියලා කියනවා. හවුල් ව්‍යාපාරයේ කටයුතු ආරම්භ කරලා ඒ සම්බන්ධයෙන් කටයුතු අන්තර්ගත කරලා හවුල්කරුවන් තුළ ඇතිවන එකඟතාවය හවුල් ගිවිසුමක් කියලා කියනවා. එතකොට හවුල් ව්‍යාපාරයේ කටයුතු පවත්වාගෙන යන්න හවුල්කරුවෝ එකිනෙකට එකතු වෙලා ගොඩනගා ගන්නා එකඟතාවයන් තමයි පුතා මේ හවුල් ගිවිසුම කියන්නේ. හොඳට මතක තියාගන්න. හවුල් ගිවිසුමක් කට වචනයෙන් තියෙන්න පුළුවන්. නැත්නම් ලිඛිතව තියෙන්න පුළුවන්. නැත්නම් ව්‍යංගයෙන් තියෙන්න පුළුවන්. වාචිකව කියන්නේ කටින් කියනවා අපි මෙහෙම 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 කරමු. ලිඛිතව කියන්නේ ඒක කොලේක හරි මොහක හරි සටහන් කරලා තියාගන්න. ව්‍යංගයෙන් කියන්නේ අදහස් ප්‍රකාශ කිරීමකින් තොරව ඇඟවීමකින් ඒගොල්ලෝ හවුල් ගිවිසුමක් තියාගෙන යනවා. එතකොට හවුල් ගිවිසුමක් වාචිකව තියෙන්න පුළුවන්, ලිඛිතව තියෙන්න පුළුවන්, ඒ වගේම ව්‍යංගයෙන් තියෙන්න පුළුවන්. මතක තියාගන්න මේවා ඔය MCQ ප්‍රශ්න පත්‍රය තුල අහන්න පුළුවන්. හවුල් ඔප්පුව හෙවත් හවුල් ව්‍යවස්ථාවලිය කියන්නේ මොකක්ද? හවුල් ඔප්පුව කියන්නේ බලන්න. හවුල්කරුවන් අතර ඇති කරගන්නා ලිඛිත ගිවිසුම හවුල් ඔප්පුව හෙවත් හවුල් ව්‍යවස්ථාවලිය කියලා කියනවා. පුතා මේ උඩ තියෙන්නේ හවුල් ගිවිසුමනේ. ඒක ලිඛිතව හරි වාචිකව හරි ව්‍යංගයෙන් හරි තියෙන්න පුළුවන්. එතකොට ඒ හවුල් ගිවිසුම ලිඛිතව තියාගන්නවා නම් අපිට ඒකට කියන්න පුළුවන් හවුල් මොකක් කියලාද? ඔප්පුවක් කියලා. පහත කරුණු නිසා හවුල් ඔප්පුවක් වැදගත් වෙනවා ව්‍යාපාරයට. බලන්න මොනවාද ව්‍යාපාරයට වැදගත් වෙන දේවල්? හවුල්කරුවන් අතර මතභේද හා ආරවුල් බොහෝ දුරට විසඳා ගන්න පුළුවන්. හවුල්කරුවන් අතර ඇතිවන විවිධ මතභේද. අපි දන්නවා එකිනෙකට කට්ටිය වැඩ කරනකොට අයිතිකරුවෝ 3-4 දෙනෙක් ඉන්නකොට ඒගොල්ලෝ අතර ගැටලු ඇති වෙනවා. ඒ ඇති වෙන ගැටලු වලදී දැන් අපි ගත්තොත් ලාභේ බෙදා ගන්න යනකොට ඒගොල්ලෝ එක්කෙනෙක් කියනවා මට අඩුවෙන් හම්බුනේ කියලා. එතකොට හවුල් ඔප්පුව අරගෙන පෙන්නනවා මෙන්න මේකේ අපි එකඟ වෙලා තින්නේ මේ විදිහට. ඒ විදිහට තමයි අපි ලාභ බෙදන්නේ කියලා. හවුල් ව්‍යාපාරයේ කටයුතු පවත්වාගෙන යාමේදී පහසුවක් වීම. එතකොට හවුල් ව්‍යාපාරයේ එදිනදා කටයුතු කරගෙන යනකොට ඒ හවුල් ගිවිසුමට අනුව ඒ හවුල් ඔප්පුවට අනුව වැඩ කටයුතු කරගෙන යන්න වඩාත්ම පහසුවක් තියෙනවා. හවුල් ඔප්පුවක සාමාන්‍යයෙන් ඇතුළත් කරුණු මොනවද බලන්න පුතා හවුල් ඔප්පුවක තියෙන දේවල් ව්‍යාපාරය පිළිබඳ මූලික තොරතුරු හවුල් ඔප්පුවක අන්තර්ගත වෙනවා. මොනවද? ව්‍යාපාරයේ නම, හවුල්කරුවන්ගේ නම හා ලිපිනය, ව්‍යාපාරයේ ස්වභාවය, හවුල් ව්‍යාපාරයේ කාල සීමාව කියන දේවල් හවුල් ඔප්පුවේ අන්තර්ගත වෙනවා. ඒවා තමයි ව්‍යාපාරය පිළිබඳ මූලික තොරතුරු කියන්නේ. ප්‍රාග්ධනයේ යෙදීම පිළිබඳව කොහොමද ප්‍රාග්ධනයට දායක වෙලා තියෙන්නේ? ව්‍යාපාරයට සල්ලි යොදලා තියෙන්නේ කොහොමද කියන එක. ලාභ බෙදා ගන්නා ආකාරය කොහොමද ව්‍යාපාරය උපයන ලාභය බෙදෙන්නේ හවුල්කරුවන් අතර? හවුල් ව්‍යාපාරයේ පරමාර්ථ මොනවද? ඒ කියන්නේ දිගුකාලීනව ලබා ගන්න බලාපොරොත්තු වන දේවල්. හවුල්කරුවන්ගේ ගැනිලි පිළිබඳ සීමා. ගැනිලි කියන්නේ පුතා කවුරු හරි හවුල්කරුවෙක් හවුල් ව්‍යාපාරයෙන් සල්ලි තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනයට ගන්නවා නම් ඒගොල්ලෝ එක්කෙනෙකුට කතා වෙලා කියනවා ඕනෑම හවුල්කරුවෙක්ට ව්‍යාපාරයෙන් මාසෙකට රුපියල් 10,000ක් 20,000ක් වගේ තමයි සල්ලි ගන්න පුළුවන්. ඊට එහා ගන්න බෑ. ඒ වලට අපි කියනවා මොනවා කියලාද? ගැනිලි කියලා. හරිද? ප්‍රාග්ධන පොලී හා ගැනිලි පොලී පිළිබඳ තොරතුරු. එතකොට හවුල්කරුවෝ අර විදිහට ව්‍යාපාරයෙන් තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනයට ගැනිලි කරාම ඒකට පොලී අය කරනවද? හවුල්කරුවෝ ව්‍යාපාරයට සල්ලි යොදනවනේ. ඒකට ප්‍රාග්ධන පොලී දෙනවද? පිළිබඳ තොරතුරු හවුල් ඔප්පුවක තියෙන්න පුළුවන්. හවුල් ව්‍යාපාරය අවසන් කිරීම පිළිබඳ කොන්දේසි. හවුල් ව්‍යාපාරය අවසන් කරනකොට මුලින්ම සල්ලි දෙන්නේ කාටද? මොන හවුල්කරුවන්ටද දෙන්නේ? ඒ විදිහට. අමතර ප්‍රාග්ධනයේ යෙදීම සම්බන්ධ කොන්දේසි. ව්‍යාපාරයේ කටයුතු කරගෙන යනකොට තව අතිරේක ප්‍රාග්ධනයක් ඕන වුණොත් අතිරේක මුදලක් ඕන වුණොත් ඒ අතිරේක අවශ්‍ය වන අතිරේක මුදල හවුල්කරුවන් කොහොමද දායක වෙන්න ඕනි කියන එක පිළිබඳ කොන්දේසි. නව හවුල්කරුවෙකු බඳවා ගැනීමේදී සිටින හවුල්කරුවෙකු විවත් යාමේදී හවුල්කරුවෙකුගේ මරණයේදී කටයුතු කරන ආකාරය පිළිබඳ අන්න ඒ කටයුතුත් හවුල් ඔප්පුවක අන්තර්ගත වෙනවා. ඒ වගේම බලන්න මෙතන දාලා තියෙනවා
හවුල් ව්‍යාපාරයක ලිඛිත ගිවිසුමක් නොමැති විටක හෝ ගිවිසුමේ සඳහන් නො වූ කරුණක් සම්බන්ධයෙන් ගැටලුවක් මතු වූ අවස්ථාවක 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ 24 වන වගන්තිය ප්‍රකාරව කටයුතු කරන්න පුළුවන්. පුතා බලාගන්න මෙන්න මේක. මෙන්න මේක ඔයාගේ ඔළුවේ හොඳට තියෙනවා. හරි. දැන් මේ ඉන්නේ හවුල්කරුවෝ ටික. හරි. මේ හවුල්කරුවෝ හරි මෙන්න මේ විදියට හවුල් ඔප්පුවක් තියාගෙන ඉන්නවා. ඒගොල්ලොන්ගේ ওই විදියට කරුණු සටහන් කරලා තියෙනවා. දැන් මේගොල්ලෝ අතර ගැටලුවක් ඇති වෙනවා මොන හරි දෙයකට අදාළව. ඒ ඇතිවන ගැටලුවට විසඳුම් ඒගොල්ලෝ හදාගත්තු හවුල් ඔප්පුවේ නැහැ. දැන් මේගොල්ලෝ අතර ඇති වුණ ගැටලුවට විසඳුමක් මේ හවුල් ඔප්පුවේ නැහැ. මේ හවුල් ඔප්පුවේ නැති වුණාම මේගොල්ලොන්ට තියෙන එකම පිහිට තමයි පුතා මෙන්න මේ 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ මොන වගන්තියද 24 වන වගන්තියට අනුව ඒගොල්ලොන්ට කටයුතු සිදු කරන්න පුළුවන්. තේරුණාද? ඕන්නම් හවුල් ව්‍යාපාරයකට මේ විදිහේ හවුල් ඔප්පුවක් නැතුව වුණත් 24 වෙනි වගන්තියට අනුව කටයුතු කරගෙන යන්න පුළුවන්. නමුත් 24 වන වගන්තියේ තියෙන කරුණු පිළිබඳව හවුල්කරුවෝ කැමති නැති නිසා තමයි ඒගොල්ලෝ වෙනම කට්ටිය එකතු වෙලා ලිඛිත වෙනම ගිවිසුමක් ඒගොල්ලන්ට ඕන විදිහට හදාගෙන තියෙන්නේ. හැබැයි මේ ගිවිසුමේ මේගොල්ලෝ අතර ඇතිවන්නා වූ ගැටලු වලට විසඳුම් නැති වුණාම 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ 24 වන වගන්තියට අනුව ඒගොල්ලන්ට කටයුතු කරන්න අවස්ථාව තියෙනවා. මතක තියාගන්න. අපි දැන් බලමු මේ 24 වන වගන්තියේ තියෙන්නේ මොනවද කියලා. හවුල් ආඥා පනතේ 24 වන වගන්තියේ පහත සඳහන් කරුණු ඇතුළත් වෙනවා. මොනවද බලන්න පුතා? හවුල් ව්‍යාපාරයේ ලාභ අලාභ හවුල්කරුවන් සමානව බෙදාගත යුතු අතර හවුල් ව්‍යාපාරය අවසන් කරන විට ප්‍රාග්ධනය සමානව බෙදා ගැනීමට හවුල්කරුවන්ට හිමිකම් ඇත. එතකොට ඒගොල්ලෝ දැන් හවුල්කරුවෝ ටික කතා වෙලා ඒගොල්ලන්ට ඕන විදිහට හවුල් ඔප්පුවක් හදාගත්තට පස්සේ ලාභ බෙදෙන ආකාරය වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මේ 1890 හවුල් ආඥා පනතේ කියන්නේ ව්‍යාපාර ආඥා පනතේ කියන්නේ ඒ කියන්නේ 24 වන වගන්තියට අනුව කියන්නේ ලාභයක් ආවත් පාඩුවක් ආවත් ඒවත් සමානව බෙදෙන්න ඕන කියලා. ප්‍රාග්ධනයට සමානව දායක වෙන්න ඕන කියලා කියන්නේ. ව්‍යාපාරයේ වෙනුවෙන් හවුල්කරුවන් පෞද්ගලිකව දරන ලද වියදම් ව්‍යාපාරයේ විසින් ඔවුන්ට අපසු ගෙවන්න ඕන. දැන් කවුරු හරි අයිතිකරුවෙක් හවුල්කරුවෙක් තමන්ගේ පෞද්ගලික මුදලක් වැය කරොත් ව්‍යාපාර කටයුත්තක් සඳහා අනිවාර්යයෙන්ම ඒක ඔහුට ගෙවන්න ඕනේ. ගිවිසගත් ප්‍රාග්ධනයට අමතරව හවුල්කරුවන් විසින් සපයා ඇති මුදල් සඳහා 5% වාර්ෂික පොලියක් දෙන්න ඕන. දැන් ප්‍රාග්ධනයට අමතරව අතිරේක ණයක් හවුල්කරුවෙක් ව්‍යාපාරයට දීලා තියෙනවා නම් ඒ සඳහා 5% වාර්ෂික පොලියක් දෙන්න ඕන කියනවා 24 වන වගන්තියේ. බලන්න පුතා තවත් තියෙනවා. මෙන්න මේ විදිහට තියෙනවා තව ප්‍රාග්ධනයේ වෙනුවෙන් පොලි කිසිම හවුල්කරුවෙකුට හිමි වෙන්නේ නැහැ. ඒ කියන්නේ කිසිම හවුල්කරුවෙක්ට පොලි ගෙවන්න එපා කියලා තියෙනවා 24 වන වගන්තියේ. ව්‍යාපාරයේ කළමනාකරණ කටයුතු සඳහා සහභාගී වීමට හවුල්කරුවෙකුටම හරි අයිතියක් තියෙනවා. සෑම හවුල්කරුවෙකුටම අයිතියක් තියෙනවා. කිසිම හවුල්කරුවෙකුට තම සේවය වෙනුවෙන් වේතනයක් හවුල් ව්‍යාපාරයෙන් ගන්න බෑ කියලා කියනවා හවුල් ව්‍යාපාර ආඥා පනතේ 24 වන වගන්තියේ. කිසියම් හවුල්කරුවෙකුගේ කැමැත්ත නැතිව නව හවුල්කරුවෙකු බඳවා ගන්න බෑ. සෑම හවුල්කරුවෙකුගේම කැමැත්ත තියෙන්න ඕනේ. එහෙම තිබුණොත් විතරයි තව අලුත් හවුල්කරුවෝ බඳව ගන්න පුළුවන්. හවුල් ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් පැන නගින සාමාන්‍ය ගැටලුවකදී හවුල්කරුවන්ගේ වැඩි ඡන්දයක් තීරණය කරගත හැකි අතර හවුල් ව්‍යාපාර කටයුතු වල ස්වභාවය වෙනස් කරන කිසිවක් සියලුම හවුල්කරුවන්ගේ කැමැත්තෙන් තොරව කරන්න බෑ. මොන හරි ගැටලුවක් තියෙනවා නම් හවුල්කරුවෝ ටික එකතු වෙලා ඡන්දයක් තියලා ඒ වැඩි ඡන්දයට අනුව කටයුතු කරන්න පුළුවන්. හවුල් ව්‍යාපාරයේ සම්බන්ධයෙන් මොන හරි අලුත් කටයුත්තක් කරනවා නම් එක්කෙනෙක් හරි කැමැත්ත දැක්ුවේ නැත්තම් ඒක කරන්න බෑ. හැමෝන්ගේම කැමැත්ත අවශ්‍ය වෙනවා. හරි ඒකයි මෙතන කියන්නේ හවුල්කරුවන්ගේ කැමැත්තෙන් තොරව කරන්න බෑ කියලා. හවුල් ව්‍යාපාරයේ ගිණුම් පොත් ප්‍රධාන කාර්යාලයේ තියන්න ඕන කියලා කියනවා.
ඕනෑම අවස්ථාවකදී ඒවා පරීක්ෂා කිරීමට පිටපත් කර ගැනීමට සියලුම හවුල්කරුවන්ට අවසර තිබිය යුතුයි. ඕනම හවුල්කරුවෙක්ට ගිනුම් පොත්වල තියෙන දේවල් පරීක්ෂා කරලා පිටපත් කරගන්න අවසර තියෙන්න ඕන කියනවා 24 වන වගන්තියේ. එතකොට විභාගෙදී අහනවා හවුල් ව්‍යාපාර ආඥා පනතේ 24 වන වගන්තියේ අන්තර්ගත කරුණු මොනවද කියලා. එතකොට මේවා පාඩම් කරලා තියාගන්න පුතා අපිට ලියන්න පුළුවන් එතකොට. හවුල් ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේ ක්‍රියාපටිපාටිය කේවලස්වාමි ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේදී අනුගමනය කරනු ලබන ක්‍රියාපටිපාටිවලට සමානයි. පුතා හොඳට මතක තියාගන්න කේවලස්වාමි ව්‍යාපාරයක් ලියාපදිංචි කරන ආකාරයටම තමයි හවුල් ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්නේ. එතකොට කේවලස්වාමි ව්‍යාපාරයක් ලියාපදිංචි කරන ආකාරයටමයි හවුල් ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්නේ. හොඳට මතක තියාගන්න. එතකොට විභාගෙදී අහුවොත් එහෙම අර කේවලස්වාමි ව්‍යාපාරයක් ආරම්භ කරනකොට අපි පියවර ලියාපදිංචි කරනකොට පියවර කිහිපයක් අපි කතා කරේ. අන්න ඒ ටිකම තමයි හවුල් ව්‍යාපාරයක් ලියාපදිංචි කරනකොටත් භාවිතා කරන්න ඕනේ. හවුල් ව්‍යාපාරයක වාසි මොනවද කියලා බලමු. පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන් මේකත්. පහසුවෙන් විසිරුවා හරින්න පුළුවන්. වැඩි ප්‍රාග්ධනයක් රැස් කරගන්න පුළුවන්. හවුල්කරුවෝ කීප දෙනෙක් එකතු වෙලා පහසුවෙන් ඉක්මනින් ආරම්භ කරන්න පුළුවන්. ඒගොල්ලෝ කතා වෙලා ඉක්මනින් විසිරුවා හැරලා දාන්න පුළුවන්. ඒ කියන්නේ ව්‍යාපාර කටයුතු නවත්තන්න පුළුවන්. වැඩි ප්‍රාග්ධනයක් රැස් කරගන්න පුළුවන් කේවල සාමි ව්‍යාපාරයකට වඩා. ඒ කියන්නේ එක අයිතිකරුවෙක් යොදන සල්ලි වලට වඩා හවුල්කරුවෝ කිහිප දෙනෙක් අයිතිකරුවෝ කිහිප දෙනෙක් එකතු වෙලා මුදල් යොදනකොට වැඩි ප්‍රාග්ධනයක් රැස් කරගන්න පුළුවන්. කිහිප දෙනෙකුගේ හැකියාව හා දක්ෂතා ඒකරාශී කරගත හැකි වීම. කිහිප දෙනෙකුගේ හැකියාව හා දක්ෂතා ඒකරාශී කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඇයි? හවුල්කරුවෝ කිහිප දෙනෙක් ඉන්නකොට ඒගොල්ලොන්ගේ දක්ෂතා එකට එකතු කරගන්න පුළුවන්. වගකීම කිහිප දෙනෙකු අතර බෙදී යනවා. එක්කෙනෙක් විතරක් නෙමෙයි වග කියන්නේ කේවලස්වාමි ව්‍යාපාරයක වගේ හවුල් ව්‍යාපාරයක වගකීම බෙදී යනවා හැමෝ අතම. සාමූහික වගකීම නිසා ඇතිවන උනන්දුව හා කාර්යක්ෂමතාවය ඉහළ මට්ටමක පවතිනවා. ඒවා තමයි හවුල් ව්‍යාපාරයක වාසි විදිහට දක්වන්න පුළුවන්. හවුල් ව්‍යාපාරයක තියෙන සීමා කියන්නේ පුතා අවාසි මොනවද බලන්න. හවුල්කරුවන්ගේ වගකීම අසීමිතයි. වගකීම අසීමිතයි කියන්නේ පුතා ව්‍යාපාර කටයුතු වෙනුවෙන් ඒ කියන්නේ ව්‍යාපාරයේ භාණ්ඩයක් පාරිභෝජනය කළා කවුරු හරි පාරිභෝගිකයෙක් මිය ගියොත් හවුල්කරුවන්ගේ පෞද්ගලික දේපල පවා විකුණලා වග කියන්න වෙනවා වන්දි ගෙවන්න වෙනවා. ඒකයි හවුල්කරුවන්ගේ වගකීම අසීමිතයි කියන්නේ. හවුල්කරුවන් අතර ඇතිවිය හැකි මතභේද හවුල් ව්‍යාපාරයට අහිතකර ලෙස බලපෑන. හවුල්කරුවන් අපි දන්නවා 3-4 දෙනෙක් එකට එකතු වෙලා ව්‍යාපාරයක් කරනකොට ඒගොල්ලෝ අතර ගැටලු ඇති වෙනවා. එතකොට ඒක නිසා මතභේද හවුල් ව්‍යාපාරයට අහිතකර ලෙස බලපානවා. එක් හවුල්කරුවෙකුගේ ක්‍රියාකලාපය නිසා සියලුම හවුල්කරුවන් වගකීමට නිර්ණායක බැඳී මේ කේවලස්වාමි ව්‍යාපාර එතන බලන්න පුතා. හරි බලන්න පුතා ඒක එක් හවුල්කරුවෙකුගේ ක්‍රියාකලාපය නිසා සියලුම හවුල්කරුවන් වගකීමට බැඳීම. ඒ කියන්නේ මං කලිනුත් පැහැදිලි කරා එක හවුල්කරුවෙක් ව්‍යාපාරය සම්බන්ධව මොන හරි ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙන විදිහට පාරිභෝගිකයන් එක්ක කටයුතු කරොත් ඒ කියන්නේ ව්‍යාපාරයේ මොන හරි භාණ්ඩ විකුණනකොට හරි එක හවුල්කරුවෙක් භාණ්ඩ විකුණන අවස්ථාවේදී වැඩි මුදලකට භාණ්ඩ විකුණන්න ඕන මිලට වඩා වැඩි මිලකට විකුණලා නැත්නම් කල්ලිකුත් වෙච්ච භාණ්ඩ විකුණලා එක හවුල්කරුවයි කරලා තියෙන්නේ. හැබැයි එතන හවුල්කරුවෝ 5 දෙනෙක් ඉන්නවා නම් හවුල් ව්‍යාපාරයේ ඒ 5 දෙනාම අර එක්කෙනෙක් කරපු වැරද්දට වග කියන්න ඕනේ. ඒකයි මෙතන කියන්නේ එක් හවුල්කරුවෙකුගේ ක්‍රියාකලාපය නිසා සියලුම හවුල්කරුවන් වගකීමට බැඳීම. අකණ්ඩ පැවැත්මක් නොමැතිවීම නිසා සමාජික සංඛ්‍යාව අකණ්ඩ පැවැත්මක් නොමැතිවීම. හරි පුතා එතන නිවැරදි වෙන්න ඕනේ මේ විදිහට අකණ්ඩ පැවැත්මක් නොමැතිවීම. දැන් හවුල්කරුවන්ගේ මොන හරි ගැටලුකාරී තත්ත්වයක් මත හවුල්කරුවෝ මිය ගියොත් සම්පූර්ණ ව්‍යාපාර කටයුත්ත නවත්තන්න සිදු වෙනවා. අර කේවලස්වාමි ව්‍යාපාරයක වගේම තමයි හවුල් ව්‍යාපාරයකත්
අකණ්ඩ පැවැත්මක් දකින්න බෑ පුතා. ඊට පස්සේ විභාගෙදී වැඩිපුරම ප්‍රශ්න අහන අවස්ථාවක් තමයි කේවලස්වාමි ව්‍යාපාර හා හවුල් ව්‍යාපාර අතර පවතින සැසඳීම. කේවලස්වාමි ව්‍යාපාරයි හවුල් ව්‍යාපාරයි අතර පවතින සැසඳීම. බලන්න. මේ විදිහට දාන්න පුළුවන්. නිර්ණායකය යටතේ සමාජික සංඛ්‍යාව ප්‍රාග්ධනයේ යෙදවීම, පරිපාලනය, වගකීම, ලාභ පාඩු භුක්ති විඳීම, තීරණ ගැනීම, විසිරුවා හැරීම. ඔය විදිහට දක්වන්න පුළුවන්. කේවලස්වාමි ව්‍යාපාර යටතේ බලන්න. සමාජික සංඛ්‍යාව. කේවලස්වාමි ව්‍යාපාරයක එක්කෙනයි ඉන්නේ. එතකොට අපි දන්නවා හවුල් ව්‍යාපාරයක අවමේ 2යි උපරිම කීයද පුතා 20යි. එතකොට සමාජික සංඛ්‍යාව කේවලස්වාමි ව්‍යාපාරයක එක්කෙනයි හවුල් ව්‍යාපාරයක අවමේ 2යි උපරිමය 20යි. ඒ විදිහට. ප්‍රාග්ධනයේ යෙදවීම. ප්‍රාග්ධනයේ යෙදවීමේදී කේවලස්වාමි ව්‍යාපාරයක නම් අයිතිකරු විතරයි යොදවන්නේ. මේක නම් කවුද? හවුල්කරුවෝ යොදවන. පරිපාලනය අයිතිකරු විසින්ම සිදු කරනවා. මේක කරන්නේ හවුල්කරුවා. වගකීම තනිව තමයි භුක්ති විඳින්න වෙන්නේ කේවලස්වාමි ව්‍යාපාරයක අයිතිකරුට. මේකේ හවුල්කරුවන්ට සාමූහිකව වග කියන්න වෙනවා. ලාභ පාඩු තනිව භුක්ති විඳින්න වෙනවා කේවලස්වාමි ව්‍යාපාරයක එක අයිතිකරුන් ඉන්නේ. හවුලේ භුක්ති විඳින්න වෙනවා හවුල්කරුවෝ ඉන්නේ හින්දා. තීරණ ගැනීම ස්වාධීනව ගන්න පුළුවන්. මේකෙදී සාමූහිකව ගන්න පුළුවන්. විසිරුවා හැරීමේදී බලන්න පුතා විසිරුවා හැරීමක් සිදුවෙන්නේ නැහැ. ව්‍යාපාර කටයුතු නවත්තලා දාන්න. හැබැයි හවුල් ව්‍යාපාරයක හවුල්කරුවෝ ඉන්න හින්දා ඒ හවුල් ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම විසිරුවා හරින්න කට්ටිය කතා වෙලා ස්වේච්ඡාවෙන් පුළුවන්. අධිකරණයෙන් විසිරුවා හැරගන්න පුළුවන්. ඒ විදිහට. එතකොට මේ අතර සංසන්දනය මේ අතර සැසඳීම හොඳට පාඩම් කරලා තියාගන්න. ව්‍යාපාරය හවුල් ව්‍යාපාර කේවලස්වාමි ව්‍යාපාර සම්බන්ධව විභාගෙදී අහන්න පුළුවන් පුතා මේ කොටස්. ඊට පස්සේ අපි එනවා වැදගත්ම මාතෘකාවක් සමාගම්. සමාගම්. පුතා සමාගම් කියන්නේ මොනවද? බලන්න. සමාගම් කියන්නේ පුතා හවුල් ව්‍යාපාර කේවලස්වාමි ව්‍යාපාර වලට වඩා පුළුල් ව්‍යාපාර සංවිධාන ව්‍යුහයක්. බලන්න. 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ සංස්ථාගත කරන ලද පුද්ගලයන්ගේ එකතුවක් සමාගමක් කියලා කියනවා. එතකොට අපේ රටේ ක්‍රියාත්මක වෙන සමාගම් පනත වර්තමාන සමාගම් පනත ඇති වෙලා තියෙන්නේ 2007 අංක 7 දරන සමාගම් පනත විදිහට. කලින් සමාගම් පනත් තිබුණා. දැන් වර්තමානයේ සමාගම් ක්‍රියාත්මක වෙන්නේ මේ 2007 අංක 7 දරන සමාගම් පනතට අනුව. උදාහරණයක් විදිහට ඕගොල්ලෝ දැකලා ඇති මේ විදිහට සමාගම් වල නම් තියෙනවා සීමා සහිත අරලිය සමාගම, සීමා සහිත ප්‍රතිභා පුද්ගලික සමාගම ওই විදිහට දැකලා ඇති. එතකොට ඒ පවතින සමාගම් පිළිබඳව තමයි පුතා අපි දැන් අධ්‍යයනය කරන්න යන්නේ. සංස්ථාපිත සමාගම් වල සුවිශේෂී ලක්ෂණ. සමාගම් වල තියෙන සුවිශේෂී ලක්ෂණ. බලන්න. සමාගම් පනත යටතේ සංස්ථාපනය කරන ලද ස්වාධීන ආයතනයක් වීම. සමාගම් පනත යටතේ මේගොල්ලෝ සංස්ථාපනය කරනවා පුතා. සංස්ථාපනය කරනවා. සමාගමක් එහි සමාජිකයන්ගෙන් වෙන් වූ නීතිමය ඒකකයක් වීම. අන්න පුතා කේවලස්වාමි ව්‍යාපාරයක නැති හවුල් ව්‍යාපාරයක නැති නීතිමය පුද්ගල භාවය කියන එක. නෛතික පුද්ගල භාවය කියන එක මේ සමාගමකට තියෙන. සමාගමට විරුද්ධව නඩුවක් දැම්මම අයිතිකරුවෝ යන්න ඕනේ නැහැ. දැන් සමාගමක නම් අයිතිකරුවෝ ඉන්නවා අසීමිත සංඛ්‍යාවක්. අපි කියනවා පොදු සමාගමක අසීමිත සංඛ්‍යාවක් ඉන්නවා. පෞද්ගලික සමාගමක අයිතිකරුවෝ 50 ඉන්නේ. හරි? එතකොට නිකන් හරි සමාගමට විරුද්ධව නඩුවක් දැම්මම මේ අයිතිකරුවෝ යන්න ඕනේ නැහැ උසාවි. එතකොට සමාගමේ නීතිඥයා ඉන්නේ. නීතිඥවරයා විතරයි යන්නේ නඩුවට. ගිහිල්ලා සමාගමේ නම පදනම් කරගෙන තමයි නඩුව කතා කරන්නේ. එතකොට අයිතිකරුවෝ යන්න ඕනේ නැහැ. හැබැයි කේවලස්වාමි ව්‍යාපාර හවුල් ව්‍යාපාරවල එහෙම නැහැ. සමාගම ඒ කියන්නේ ව්‍යාපාරයට විරුද්ධව නඩුවක් දැම්මොත්
කේවලස්වාමීක නම් අයිතිකරුවා යන්න ඕනේ. හවුල් ව්‍යාපාරයක නම් හවුල්කරුවෝ උසාවිය යන්න ඕනේ. හැබැයි සමාගමක එහෙම නැහැ. සමාගමේ ලෝය විතරයි. ඒ කියන්නේ නීතිඥ මහත්තයා විතරයි උසාවියට යන්නේ. බලන්න පුතා ඊට පස්සේ අකණ්ඩ පැවැත්මක් හෙවත් නිත්‍ය සන්තතික හැකියාවක් තිබීම. ඒ කියන්නේ පුතා එක අයිතිකරුවෙක් මැරුණා කියලා ව්‍යාපාරේ නවතින්නේ නැහැ. ඒක දිගින් දිගටම සිදු වෙනවා ව්‍යාපාර කටයුත්ත. අයිතිකරුවන්ගේ වගකීම සීමා සහිත වීම. වගකීම සීමා සහිතයි කියන්නේ ව්‍යාපාරය මොන හරි වැරද්දක් කරොත් පාරිභෝගිකයෙක්ට ඒ කියන්නේ ව්‍යාපාරයේ අලෙවි කරන භාණ්ඩයක් කාලා පාරිභෝගිකයෙකු මිය ගියොත් හරි අයිතිකරුවන්ගේ පෞද්ගලික දේපල විකුණලා වන්දි ගෙවන්න ඕනේ නැහැ සමාගම්වලදී. හැබැයි අපි දන්නවා කේවලස්වාමි ව්‍යාපාර, අවුල් ව්‍යාපාරවල එහෙම වන්දි ගෙවන්න වෙනවා. කේවලස්වාමි ව්‍යාපාරයක නම් අයිතිකරුගේ පෞද්ගලික දේපල විකුණලා ගෙවන්න වෙනවා. හවුල් ව්‍යාපාරයක නම් හවුල්කරුවන්ගේ පෞද්ගලික දේපල විකුණලා වන්දි ගෙවන්න වෙනවා. හැබැයි සමාගමක එහෙම නැහැ. සමාගමක ඉන්න එක අයිතිකරුවෙක් යොදලා තියෙන්නේ රුපියල් ලක්ෂ 5යි නම් ව්‍යාපාරයට. එයා වග කියන්නේ ලක්ෂ කීයට විතරද? 5ට විතර. ඉන් එහාට එයා වග කියන්නේ නැහැ. ඒකයි මෙතන වගකීම සීමා සහිතයි කියන එකේ අදහස. මතක තියාගන්න පුතා. පුතා ඊට පස්සේ තියෙනවා කොටස් නිකුත් කිරීමෙන් ප්‍රාග්ධනය සම්පාදනය කරගන්න පුළුවන්. කොටස් නිකුත් කළා තමයි සමාගමක ප්‍රාග්ධනය එකතු කරගන්නේ. කොටස් පැවරීමේ හැකියාවක් තියෙන එක එක්කෙනාට කොටස් පවර ගැනීමේ හැකියාවක් පවතිනවා ඔය සංස්ථාපිත සමාගම්වල. සීමා සහිත සමාගම්වල වාසි මොනවද බලන්න. විශාල ප්‍රාග්ධනයක් රැස් කරගන්න පුළුවන්. මහා පරිමාණ ව්‍යාපාර ආරම්භ කරගෙන යන්න පුළුවන් ඒගොල්ලන්ට. දක්ෂ කළමනාකරුවන් බඳවාගෙන ව්‍යාපාර කටයුතු කරගෙන යාමට හැකියාවක් තියෙනවා. මතක තියාගන්න. හරි. දක්ෂ කළමනාකරුවන් බදවාගෙන ව්‍යාපාර කටයුතු කරගෙන යා හැකිවීම. කොටස්කරුවන්ගේ වගකීම සීමා සහිත වීම නිසා ආයෝජකයින් ආකර්ෂණය කරගත හැකිවීමයි ඔවුන්ගේ පෞද්ගලික දේපල විකුණන්න අවශ්‍ය නැහැනේ. ඒකින්ද බය නැතුව සල්ලි ආයෝජනය කරන්න කැමැත්තක් දක්වනවා කොටස්කරුවෝ. කොටස්කරුවෙකුගේ මරණය හෝ ඉවත්වීම ව්‍යාපාරයේ පැවැත්මට හානියක් නෑ පුතා. හැබැයි කේවලස්වාමි හවුල් ව්‍යාපාරවල එහෙම නෑ. එක්කෙනෙක් මැරුණොත් සමහරක් විට සම්පූර්ණ ව්‍යාපාරයම නවතින්න පුළුවන්. ඉහළ මට්ටමක මානව සම්පත් ඒකරාශී කරගන්න පුළුවන්. ව්‍යාපාරයට නීතිමය පුද්ගලභාවයක් තියෙනවා. ඒ කියන්නේ නීතිය ඉදිරියේ අපි කියනවා කෘතිම පුද්ගලයෙක් විදිහට කටයුතු කරන්න පුළුවන්. අයිතිකරුවෝ යන්න ඕනේ නැහැ උසාවි. ව්‍යාපාරයේ නම අරගෙන ව්‍යාපාරයේ ලෝය ඒ කියන්නේ නීතිඥ මහත්තයා විතරයි නඩුවට යන්නේ. ඒක තමයි නීතිමය පුද්ගලභාවය කියන්නේ. සීමා සහිත සමාගම්වල සීමා කීපයක්. සීමා සහිත සමාගම්වල දකින්න පුළුවන් අවාසි මොනවද බලන්න. නීතිමය බලපෑම දැඩි. ඒ කියන්නේ සමාගම්වලට දැන් හවුල් ව්‍යාපාර කේවලස්වාමි ව්‍යාපාරයට නීතියෙන් එච්චර දැඩි බලපෑමක් නැහැනේ. හැබැයි සමාගම්වලට දැඩි බලපෑමක් තියෙනවා. ආරම්භ කිරීමට සංකීර්ණ ක්‍රියාදාමයක් අනුගමනය කරන්න ඕනේ. ඒ වගේම පිරිවැයක් දරන්න වෙනවා. කොටස් සංඛ්‍යාව මත ඡන්ද බලය හිමිවීම. අයිතිකරුවෝ මිලට ගන්නා කොටස් සංඛ්‍යාව වැඩි නම් ඡන්ද බලය හිමි. ඒ විදිහට. සමාගමේ ලාභය මත මෙන්ම කොටස්කරුවන්ට හිමිවන ලාභාංශ මතද බදු ගෙවීමට සිදුවීම නිසා ලාභ දිත්ත බදු ගණනයට හසුවීම. සමාගමත් උපයන ලාභයට බදු ගෙවන්න ඕනේ. අයිතිකරුවන්ට ලැබෙන ලාභාංශයනුත් බදු ගෙවන්න වෙන. විසුරුවා හැරීමකදී වුවද සංකීර්ණ ක්‍රියාදාමයක් අනුගමනය කරන්න වෙන. ඒවා තමයි සීමා සහිත සමාගම්වල දකින්න පුළුවන් සීමාවන්. බලන්න පුතා මෙතන දාලා තියෙනවා වැදගත් දෙයක්. සමාගමක් සංස්ථාපනය කිරීමට අදාළ රටේ සමාගම් පනතට අනුව කළ යුතු සමාගමක් සංස්ථාපනය කිරීම අදාළ රටේ සමාගම් පනතට අනුව කළ යුතු අතර ශ්‍රී ලංකාවේ සමාගමක් සංස්ථාපනය කිරීම 2007 අංක 7 දරන සමාගම් පනතට අනුව සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ සමාගම් රෙජිස්ට්‍රාර්වරයා වෙත සිදු කරන්න ඕනේ. එතකොට අපි දන්නවා කේවලස්වාමි ව්‍යාපාරයක් කොහොමද ලියාපදිංචි කරේ? අවුල් ව්‍යාපාරයක් කොහොමද ලියාපදිංචි කරේ? නමුත්
ඒ ක්‍රමවේදයන් දෙකට හාත්පසින්ම වෙනස් ක්‍රමවේදයක් තමයි සමාගමක් සංස්ථාපනය කිරීමේදී සිදු කරන්න ඕනේ. ඒක තමයි මෙතන මේ කියලා තියෙන්නේ. පුතා ඊට පස්සේ වැදගත් දෙයක් තියෙනවා මේක විභාගෙදී අහනවා. සමාගමක් සංස්ථාපනය කිරීමේදී අනුගමනය කරන්න ඕනේ ක්‍රියාපටිපාටි මොනවාද? සමාගමක් සංස්ථාපනය කරනකොට අනුගමනය කරන්න ඕන ක්‍රියාපටිපාටි මොනවාද? බලන්න. පළවෙනි එක සමාගමේ නාමය ලියාපදිංචි කරන්න ඕන. සමාගමේ නාමය ලියාපදිංචි කරන්න ඕන. එතනදී බලන්න සමාගමේ යෝජිත නාමයට දැනට පවත්නා සමාගමක නාමයට අනුරූප නොවන හෝ සමාන නොවන බවට තීරණය වූ පසු පහත ලියවිලි ලියාපදිංචි සඳහා ඉදිරිපත් කරන්න ඕනේ. හොඳට මතක තියාගන්න. හරි. මුලින්ම කරන්න ඕනේ සමාගමේ නම ලියාපදිංචි කරනවා. හරි. එතකොට එතනදී සමාගමේ යෝජිත නාමයට ඒ කියන්නේ දැනට පවත්නා සමාගමක නාමයක් තියෙන්න බෑ. අපි හිතාගෙන ඉන්න සමාගමට නමක් දාන්න ඉන්නවා නම් ABC සමාගම කියලා ABC සමාගම කියලා තව සමාගමක් තියෙන්න බෑ. එක්කෙනයි තියෙන්න පුළුවන්. එහෙම නෑ කියලා අපි සනාථ කරගත්තට පස්සේ පහත තියෙන ලියවිලි ටික පුතා අපිට ඉදිරිපත් කරන්න පුළුවන් සමාගම් රෙජිස්ට්‍රාර් වෙත. බලන්න. සමාගම ලියාපදිංචි කිරීමේ ඉල්ලුම් පත්‍රය, සමාගමේ සාංගමික ව්‍යවස්ථාවලිය, සාංගමික ව්‍යවස්ථාවලිය තමයි වැදගත්ම එක. සමාගමේ කටයුතු සිදු වෙන්නේ මෙන්න මේ ව්‍යවස්ථාවලියට අනුව. මොන හරි ගැටලුකාරී තත්ත්වයක් ඇති වුණොත් එහෙම මේ සාංගමික ව්‍යවස්ථාවලියෙන් තමයි විසඳුම් ගන්න පුළුවන්. ඒ වගේම සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස ක්‍රියා කිරීමට එක් ආරම්භක අධ්‍යක්ෂකවරයාගේ කැමැත්ත තියෙනවා කියලා ඒකේ ප්‍රකාශය. සමාගමේ ලේකම්වරයෙක් ලෙස ක්‍රියා කිරීමට කැමති බවට ආරම්භක ලේකම්වරයාගේ ප්‍රකාශය. අන්න ඔය දේවල් තමයි පුතා අන්තර්ගත වෙන්න ඕනේ. මතක තියාගන්න. සමාගමක් ලියාපදිංචි කිරීමේදී. එතකොට විභාගෙදී අහනවා සමාගමක් ලියාපදිංචි කරන්න යනකොට නැත්නම් සමාගමක් සංස්ථාපනය කරන්න යනකොට අවශ්‍ය වෙන ලියවිලි මොනවද? මෙන්න මේ කොටස් ටික පාඩම් කරලා තියාගන්න. වැදගත්. හරිද? පුතා ඊට පස්සේ අපි එනවා බලන්න මෙතන දක්වලා තියෙනවා සමාගමේ පරමාර්ථ සමාගමේ කොටස් හිමියන්ගේ වගකීම් හිමියන්ගේ අයිතිවාසිකම් හා බැඳීම් සමාගම් කළමනාකරණය හා පරිපාලනය සම්බන්ධ කරුණු ඇතුළත් කර සමාගම සංස්ථා ගත කිරීම සඳහා සමාගම් රෙජිස්ට්‍රාර්වරයා වෙත යැවිය යුතු වැදගත් ලියවිල්ල තමයි පුතා මොකද්ද මේ සාංගමික ව්‍යවස්ථාවලිය කියලා කියන්නේ. හොඳට මතක තියාගන්න. එහෙනම් සාංගමික ව්‍යවස්ථාවලිය කියන්නේ මොකක්ද බලන්න පුතා. මේකෙත් කියනවා සමාගමේ පරමාර්ථ සමාගමේ කොටස් හිමියන්ගේ අයිතිවාසිකම් හා බැඳීම් සමාගම් කළමනාකරණය හා පරිපාලනය සම්බන්ධ කරුණු ඇතුළත් කර සමාගම සංස්ථාගත කිරීම සඳහා සමාගම් රෙජිස්ට්‍රාර්වරයා වෙත යැවිය යුතු වැදගත්ම ලියවිල්ල සාංගමික ව්‍යවස්ථාවලිය කියලා කියනවා. එතකොට මේ සාංගමික ව්‍යවස්ථාවලිය විශාල වැදගත්කමකින් යුක්ත වෙනවා සමාගමක් සඳහා. සමාගම් රෙජිස්ට්‍රාර්වරයා වෙත අනිවාර්යයෙන්ම මේ සාංගමික ව්‍යවස්ථාවලිය යවන්න ඕනේ. එතකොට මේ සාංගමික ව්‍යවස්ථාවලියේ අන්තර්ගත වන කරුණු මොනවද බලන්න. කොටස් හිමියන්ගේ අයිතිවාසිකම් මේකේ හා බැඳීම් තියෙනවා. සමාගම් කළමනාකරණයේ පරිපාලනය සම්බන්ධ කරුණු. හරි. සංස්ථාගත කිරීම පිළිබඳව කොහොමද සිදුවෙන්නේ ක්‍රියාදාමය ඒ පිළිබඳව කරුණු මෙන්න මේ සාංගමික ව්‍යවස්ථාවලියේ අන්තර්ගත වෙනවා. ඒ වගේම බලන්න පුතා අදාළ සියලු ලියවිලි නිවැරදි බවට තහවුරු වූ පසු හා නියමිත ගාස්තු ගෙවීමෙන් පසු සමාගම් රෙජිස්ට්‍රාර්වරයා සංස්ථාපන සහතිකය නිකුත් කරනවා. සංස්ථාපන සහතිකය නිකුත් කරාට පස්සේ සමාගම් වලට තමන්ගේ ව්‍යාපාර කටයුතු ආරම්භ කරගෙන යන්න පුළුවන්. බලන්න 2007 අංක 7 දරන සමාගම් පනතට අනුව පහත්ත සටහනේ දැක්වෙන සමාගම් වර්ග සංස්ථාගත කරන්න පුළුවන්. බලන්න පුතා. මොනවාද තියෙන අපිට සංස්ථාගත කරන්න පුළුවන් සමාගම්? පළවෙනි එක සීමා සහිත සමාගම්. සීමා සහිත සමාගම් කොටස් දෙකයි පෞද්ගලික සමාගම්. මේ පෞද්ගලික සමාගම් වල නම් මතක තියාගන්න පවුලේ කට්ටිය එකතු වෙලා එක්කෙනයි 50යි අතර
අයිතිකරුවෝ ටිකක් තියාගෙන පෞද්ගලික සමාගම් කරගෙන යන්න පුළුවන්. මේගොල්ලොන්ට කොටස් වෙළඳපොලේ කටයුතු සිදු කරන්න බෑ. මතක තියාගන්න. කොටස් වෙළඳපොලේ කටයුතු කරන්න පුළුවන් සීමිත පොදු සමාගම් වලට විතරයි. ඒගොල්ලෝ කොටස් වෙළඳපොලේ ලියාපදිංචි වෙලා ඉන්නවා නම් ලෑස්තුගත වෙනවා. එහෙම නැත්නම් ලෑස්තුගත නොවූ කියලා අපිට කියන්න පුළුවන්. ඊට පස්සේ අක්වෙරළ සමාගම් රටින් බැහැරව සිදුවන ව්‍යාපාර කටයුතු වල තියෙන සමාගම්. ඊට පස්සේ සීමා රහිත සමාගම් මේවා නම් ලංකාවේ වැඩිපුර දකින්න නෑ. ඊපස්සේ අපේන් සීමිත සමාගම්. යම්කිසි අප මුදලක් දක්වා විතරයි එතන වගකීම දරන්නේ. අපි ඒවා පිළිබඳව දැන් කින් එක පැහැදිලි කරගමු. පුතා බලන්න සීමා සහිත සමාගම් කියන්නේ මොනවද කියලා. සීමා සහිත සමාගම් කොටස්කරුවන් මිලදීගත් කොටස් වෙනුවෙන් ගෙවූ හෝ ගෙවීමට බැඳී සිටින වටිනාකමට පමණක් ඔවුන්ගේ වගකීම සීමා වන සමාගම් සීමා සහිත සමාගම් කියලා කියනවා. ඒ කියන්නේ කොටස්කරුවන් තමන්ගේ කොටස් මිලට අරන් තියෙන රුපියල් ලක්ෂ 5යි නම් ඒ ලක්ෂ 5ට විතරයි වගකීම දරන්නේ. අර තනි පුද්ගල ව්‍යාපාර හවුල් ව්‍යාපාරවල වගේ පෞද්ගලික වත්කම් විකුණලා දේපල විකුණලා වන්දි ගෙවන්න ඕනේ නැහැ. එයා වග කියන්නේ යොදවලා තියෙන ප්‍රාග්ධනයට විතරයි. ඒකයි සීමා සහිත සමාගම් කියන්නේ. සීමා සහිත පෞද්ගලික සමාගම් බලන්න. කොටස් හෝ වෙනත් සුරකුම්පත් ප්‍රසිද්ධියේ නිකුත් කිරීමට අවසර නොමැති අවම කොටස් කරුවන් සංඛ්‍යාව එකක් හා උපරිමයේ 50ක් වන සමාගම් සීමිත පෞද්ගලික සමාගම් කියලා කියනවා. සීමිත පෞද්ගලික සමාගම් ආරම්භ කරන්නේ නෑදෑයෝ අඳුරන අය එකට එකතු වෙලා තමයි ඒගොල්ලෝ පෞද්ගලික සමාගම් පිහිටව ගන්නේ. මතක තියාගන්න මේගොල්ලොන්ට කොටස් වෙළඳපොලේ ගනුදෙනු ප්‍රසිද්ධියේ කොටස් අලෙවි කරන්න ප්‍රසිද්ධියේ සුරකුම්පත් අලෙවි කරන්න ඒ කටයුතු මුකුත් කරන්න බෑ පෞද්ගලික සමාගම් වලට. සීමා සහිත පෞද්ගලික සමාගමක ලක්ෂණ බලන්න මොනවද තියෙන්නේ කියලා. අවම කොටස් කරුවන් සංඛ්‍යාව එකක් වන අතර උපරිම 50 වේ. මෙම උපරිම ප්‍රමාණයේ සමාගමේ සේවකීන් වන කොටස්කරුවන් අයත් නොවේ. අවම අධ්‍යක්ෂකවරු සංඛ්‍යාව 1යි. සමාගමේ කොටස් ප්‍රසිද්ධියේ නිකුත් කරන්න බෑ. ණය ගෙවීමේ හැකියාව පිළිබඳ පරීක්ෂණයකින් තොරව සියලුම කොටස්කරුවන්ගේ කැමැත්ත මත ලාභාංශ බෙදා හරින්න පුළුවන්. ඒ විදිහට මේ පෞද්ගලික සමාගමක ලක්ෂණ අපිට දක්වන්න පුළුවන්. මේවා පාඩම් කරලා තියාගන්න. විභාගෙදී අහනවා පුතා. සීමා සහිත පෞද්ගලික සමාගම් වලට නිදසුන් මොනවද බලන්න. සීමා සහිත මධ්‍යම තැන්පතු ක්‍රමය පෞද්ගලික කියලා වචනේ තියෙනකොට අපිට නිකම්ම හඳුනා ගන්න පුළුවන්. ලංකා ක්ලියර් ප්‍රයිවට් ලිමිටඩ් අපිට පෞද්ගලික කියලා වචනේ තියෙනකොට කෙලින්ම හඳුනා ගන්න පුළුවන්. ශ්‍රී ලංකා විදුලි පෞද්ගලික සමාගම අපිට කෙලින්ම හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. සීමා සහිත පොදු සමාගම් අර පෞද්ගලික සමාගම් වලට වඩා විශාල වෙනස්කම් ගණනාවකින් මේ පොදු සමාගම් හඳුන්වන්න පුළුවන්. බලන්න. සීමා සහිත පොදු සමාගම් කොටස් හා ණයකර ප්‍රසිද්ධියේ මහජනයාට නිකුත් කිරීමට අවසර ඇති. අවම කොටස්කරුවන් සංඛ්‍යාව එකක් හා උපරිම සීමාවක් නොමැති සමාගම් සීමිත පොදු සමාගම් ලෙස හඳුන්වනවා. හරි. එතකොට මේකේ කොටස් ණයකර ප්‍රසිද්ධියේ නිකුත් කරන්න පුළුවන් ඕන විදිහට. අර පෞද්ගලික සමාගමක නම් බෑනේ. හැබැයි පොදු සමාගමක පුළුවන්. කොටස් ණයකර කියන දේවල් ප්‍රසිද්ධියේ විකුණලා දාලා අදාළ කටයුතු කරගෙන යන්න පුළුවන්. හරි. අවම කොටස්කරුවන් එක්කෙනයි උපරිමය සීමාවක් නෑ පුතා. උපරිම අසීමිතයි හවුල් අයිතිකරු පොදු සමාගම. හැබැයි පෞද්ගලික සමාගමක නම් උපරිම එකයි උපරිම 50යි අවමය එකයි විදියට තිබ්බේ. ඊට පස්සේ අපි එනවා බලන්න සීමා සහිත පොදු සමාගමක ලක්ෂණ මොනවද බලන්න. අවම කොටස්කරුවන් සංඛ්‍යාව එක් අයෙකු වීම හා උපරිම පිළිබඳ සීමාවක් නැහැ. අවම අධ්‍යක්ෂකරු සංඛ්‍යාව 2 දෙනයි. පෞද්ගලික සමාගමක නම් එක්කෙනයි හිටියේ. කොටස් හෝ වෙනත් සුරකුම්පත් ප්‍රසිද්ධියේ නිකුත් කරන්න පුළුවන් පොදු සමාගමකට. හැබැයි පොදු පෞද්ගලික සමාගමට ඒ හැකියාව නැහැ. කොටස්කරුවන් ලාභාංශ ගෙවීමට පෙර ණය ගෙවීමේ හැකියාව පිළිබඳ පරීක්ෂණයක් කළ යුතු වීම. අන්න ඒ විදිහට පරීක්ෂණයක් කළා තමයි
ලාභාංශ ගෙවන්න ඕනේ. ඒවා සීමිත නැත්නම් සීමා සහිත පොදු සමාගමක ලක්ෂණ වශයෙන් දක්වන්න පුළුවන්. ලෑස්තුගත පොදු සමාගම් මොනවද බලන්න පුතා? ලෑස්තුගත පොදු සමාගම් අපි කියනවා මිලකල සමාගම් කියලා. බලන්න. මේක තියෙනවා ලෑස්තුගත පොදු සමාගම් මිලකල සමාගම් කොළඹ කොටස් හුවමාරුවේ ලෑස්තුගත වූ පොදු සමාගම් මිලකල නැත්නම් ලෑස්තුගත සමාගම් ලෙස හඳුන්වනවා. කොළඹ කොටස් හුවමාරුවේ හරි ලෑස්තුගත කරලා තියෙනවා නම් ඒගොල්ලෝ ලෑස්තුගත පොදු සමාගම්. උදාහරණ බලන්න DFCC Bank PLC Selinco PLC ඒ විදිහට දක්වන්න පුළුවන්. ලෑස්තුගත නො වූ සමාගම් ඒ කියන්නේ මිල නොකළ සමාගම්. ලෑස්තුගත නො වූ සමාගම් කොළඹ කොටස් හුවමාරුවේ ලෑස්තුගත නො වූ සමාගම් මිල ලෑස්තුගත නො වූ සමාගම් කියලා කියනවා. ඒවා මතක තියාගන්න ලේසි. ඒකේ උදාහරණ දක්වලා තියෙනවා පුතා මේ විදිහට බලන්න ලෑස්තුගත නො වූ සමාගම් වලට උදාහරණ සිලෝන් බිස්කට් කම්පනි ලිමිටඩ් සීමා සහිත මෙලිබන් බිස්කට් සමාගම. එතකොට ඒ වගේ දේවල් ලෑස්තුගත නො වූ සමාගම් විදිහට අපිට දක්වන්න පුළුවන්. අක්වෙරළ සමාගම් මොනවද බලන්න අක්වෙරළ සමාගම් කියන්නේ? අක්වෙරළ සමාගම් යම් රටක සමාගමක් ලෙස සංස්ථාපනය කර එම රටින් පිටත ව්‍යාපාරික කටයුතු සිදු කරන සමාගම් අක්වෙරළ සමාගම් කියලා කියනවා. දැන් අපේ රටේ සමාගම් පනත යටතේ ඒගොල්ලෝ සංස්ථාපනය කරලා ඉන්දියාවට ගිහිල්ලා තමයි ව්‍යාපාර කටයුතු කරන්නේ. අන්න ඒ වගේ සමාගම් අපි කියනවා අක්විරල සමාගම් කියලා. එම සමාගම් ව්‍යාපාරික කටයුතු සිදු කරනු ලබන රටේ සමාගම් පනතට අනුවද ලියාපදිංචි කරන්න ඕනේ. ඒගොල්ලෝ ව්‍යාපාර කරන රටේ සමාගම් පනත යටතේ ලියාපදිංචි කරන්න ඕනේ අනිවාර්යෙන්ම. නිදසුනක් ලෙස ශ්‍රී ලංකාවේ සමාගමක් සිංගප්පූරුවේ ව්‍යාපාරික කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සංස්ථාපනය කිරීම හා සිංගප්පූරුවේදී ලියාපදිංචි කර ව්‍යාපාරික කටයුතු කරන්න ඕනේ. ලංකාවේදී සංස්ථාපනය කරන වගේම සිංගප්පූරුවේදීත් එයා ලියාපදිංචි කරලා තමයි ව්‍යාපාර කටයුතු කරන්න ඕනේ. උදාහරණ විදිහට තියෙනවා සන්රෙකෝ මැරින් සමාගම ඒෂියා පැසිෆික් සමාගම ඒ විදිහට අපිට දක්වන්න පුළුවන්. සීමා රහිත සමාගම් මේවා නම් වැඩිපුර අපේ රටේ දකින්නම නැති තරම් බලන්න කොටස්කරුවන්ගේ වගකීම අසීමිත වන එනම් සාංගමික ව්‍යවස්ථාවලියේ සඳහන් පරිදි කොටස්කරුවන්ට නිකුත් කරන ලද කොටස්වල වටිනාකමට ඔවුන්ගේ වගකීම සීමා නොවන සමාගම් සීමා රහිත සමාගම් කියලා වෙනවා. මොනහරි ගැටලුකාරී තත්ත්වයක් ඇති වුණොත් මේ සමාගම්වල කොටස්කරුවන්ගේ පෞද්ගලික දේපල පවා විකුණලා වන්දි ගෙවන්න වෙනවා. ඊපස්සේ අපේන් සීමිත සමාගම් බලන්න කොටස් නිකුත් කිරීමක් සිදු නොකරන සමාජිකයන්ගේ වගකීම සාංගමික ව්‍යවස්ථාවලියේ සඳහන් කර ඇති අප වටිනාකමට සීමා වන සමාගම්. උදාහරණ විදිහට අපිට කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව අපකාර සමාගමක් විදිහට ඒක දක්වන්න පුළුවන්. අපෙන් සීමිත සමාගමක පහත ලක්ෂණ මොනවද බලන්න? කොටස් නිකුත් කිරීමක් වෙන්නේ නැහැ අපෙන් සීමිත සමාගම්වල. සාංගමික ව්‍යවස්ථාවලියේ එක් සමාජිකයා විසින් සමාගම ඈවර කිරීමකදී දායක විය යුතු ප්‍රමාණය සඳහන් කළ යුතු වීම. අවම වශයෙන් සමාජිකයන් දෙදෙනෙක්වත් සිටිය යුතු වීම හා උපරිමය පිළිබඳ සීමාවක් නැහැ. අපෙන් සීමිත සමාගම්වල. පොදු පරමාර්ථ පෙරදැරි කරගෙන ආරම්භ කිරීම සමාගමේ ලාභ බෙදා හැරීමක් කරන්නේ නැහැ අපෙන් සීමිත සමාගම්වල. ඊට පස්සේ විදේශ සමාගම් මොනවද බලන්න විදේශ සමාගම් කියන්නේ? ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර ස්ථානයක් පිහිටුවා ඇති නමුත් ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාපනය කර ඇති සමාගමක් විදේශීය සමාගමක් කියලා කියනවා. එතකොට ලංකාවේ එයා ව්‍යාපාරික ස්ථානයක් පිහිටවලා තියෙනවා. හැබැයි එයාව ලියාපදිංචි කරලා තියෙන්නේ නැත්නම් සංස්ථාපනය කරලා තියෙන්නේ පුතා වෙනත් රටක. විදේශ සමාගමක් ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාරික ස්ථානයක් ස්ථාපිත කර මසක් තුලදී සමාගම පිළිබඳ විස්තරයක් ශ්‍රී ලංකාවේ සමාගම් රෙජිස්ට්‍රාර්වරයා වෙත දෙන්න ඕනේ අනිවාර්යයෙන්.
සමාගම් රේෂ්ඨාර්වරයා සමාගම පිළිබඳ පරීක්ෂා කර බලා එම විදේශීය සමාගම ලියාපදිංචි කළ විදේශ සමාගමක් සේ විදේශීය සමාගම් අ, සේ අ, විදේශීය සමාගමක් සේ විදේශීය සමාගම් හඳුන්වනවා. උදාහරණ විදිහට තියෙනවා හොංකොං ඇන් ෂැන්හයි බෑන්ක් කෝපරේෂන් ඒ කියන්නේ HSBC කියලා අපි කියන්නේ අන්න ඒගොල්ලෝ විදේශීය සමාගම් විදිහට දක්වන්න පුළුවන්. එකිනෙක සමාගම් වර්ග සැසඳීමේදී පහත සඳහන් නිර්ණායක යොදා ගන්නවා. අපි බලමු එකිනෙක සමාගම් කොහොමද සසඳන්න යොදා ගන්නා නිර්ණායක. සමාජික සංඛ්‍යාව අනුව වගකීම අනුව ප්‍රාග්ධන සම්පාදනය අනුව පරිපාලනය හා කළමනාකරණය අනුව අපිට සමාගම් එකිනෙකට සංසන්ධනය කරන්න පුළුවන්. අපි දැන් සංසන්ධනය කරලා බලමු. නිර්ණායක පදනම් කරගෙන සීමිත පෞද්ගලික සමාගමක් සීමිත පොදු සමාගමක් අපිට සසඳන්න පුළුවන්. බලන්න පුතා. පෞද්ගලික සමාගම් පොදු සමාගම් කියලා තියෙනවා. සමාජික සංඛ්‍යාව. පෞද්ගලික සමාගමක නම් සමාජික සංඛ්‍යාව අවමය 1යි උපරිමය කීයද 50යි. පොදු සමාගමක අවමය 1යි උපරිමය පිළිබඳ සීමාවක් නැහැ. ප්‍රාග්ධනය. පෞද්ගලික සමාගමක නම් ප්‍රසිද්ධියේ මහජනතාවට කොටස් සොරකුම්පත් නිකුත් කරන්න බෑ. පෞද්ගලික සමාගම් වල. හැබැයි පොදු සමාගම් වල එහෙම කරන්න පුළුවන්. පරිපාලනය. අධ්‍යක්ෂක මණ්ඩලයක් මගින් සිදුවේ අවම අධ්‍යක්ෂකවරු 1යි පෞද්ගලික සමාගමක පොදු සමාගමක 2යි. මිලදීගත් කොටස් වටිනාකමට සීමා වෙනවා. වගකීම මෙයාගෙත් එහෙමම තමයි. මොකද ඒගොල්ලෝ සීමා සහිත සමාගම් නිසා. මේ දෙන්නගෙම සීමිත කියලා තියෙනකොට වගකීම දෙන්නගෙම එකම විදිහට තමයි යන්නේ. එතකොට ඒවා පාඩම් කරලා තියාගන්න, සංසන්දනය කරලා තියාගන්න. MCQ වල ඔයා අහන්න පුළුවන් පුතා. හරි. එහෙනම් අපි ව්‍යාපාර අධ්‍යයනයේ 4 වෙනි පාඩමේ පළවෙනි වීඩියෝ එක මේ විදිහට අවසන් කරනවා. ඊට පස්සේ අපි ආයි සම්බන්ධ වෙමු 4 වෙනි පාඩමේ දෙවෙනි වීඩියෝ එකෙන්. ඒ කියන්නේ දෙවෙනි වීඩියෝ එක කතා කරාම 4 වෙනි පාඩම සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා. එතකොට ඔයාලට සම්පූර්ණ අවබෝධයක් ගන්න පුළුවන් 4 වෙනි පාඩම පිළිබඳව. මේ කොටස් හොඳට පාඩම් කරලා තියාගන්න. මොන හරි ගැටලුකාරී තැන් තියෙනවා නම් ඔයාට මගේ WhatsApp අංකයට පණිවිඩයක්, ඒ කියන්නේ මැසේජ් එකක් හරි දාලා අහගන්න පුළුවන්.